නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ එතකොට අපි මේ සිද්ධියකින්ම කතා කළේ පංච උපාදානස්කන්ධ ලෝකයේ හැදෙන හැටි. එතකොට අපි දන්නවා සමපනස් ලක්ෂණයේ කුදුත් පංච උපාදානස්කන්ධයේ උදේවැය දන්නා මුවන කියලා කියනවා. උදේ කියලා කියන්නේ ඇතිලි. වැය කියලා කියන්නේ ඇතිලි. ස්කන්ධයන්ගේ උදේ වැය. දුහාමෝ දේශනා කරන්නේ නිදොසු ආර්ය වූ මොනවට දුක වේ පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේ වැය දන්නා නුවණ යුක්තයි. ප්‍රඥාවන්ත කියේ වෙන කොහොමද අහන ප්‍රශ්නේදී තව කරුණකට උත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්කන්ධයන්ගේ උදේ වේ දරණ යුක්ත වේ. අපි කියමු පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. පංච උපාදාන ස්කන්ධය දුකයි කියලා ගත්තාම ඔබට දුකෙන් පුළුවන් ශේෂ්ත්‍රය සීකර ගන්න. අපි කියමු තමන්ගේ දරුවේ ලෙඩ වෙච්ච නිසා හෝ දරුවේ ઘર ඥාතියෙක් හරි ලෙඩ වෙච්ච නිසා හෝ මැරිච්ච නිසා හෝ කොමන කාරණකින් ඔබට දුක වෙනවා කියලා කියන්නේ. එතකොට ඔබ දන්නවා ඔබට මේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය ආවේ ඇයි? මොකක් නිසාද? ඒ රූපේ විපරිණාම වෙනකොට ඒ රූපේ වෙනස් වෙනකොට ඔබට දුක ආවේ ඒ රූපේ දරුව හැටියට ඔබට පෙනෙන කම හින්දා. එතකොට ඒ රූපේ දරුව හැටියට ඔබට පෙනෙනකොට ඒ රූපේ දරුව හැටියට ඔබට පෙනෙන රූපය කියන පංච උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය. එතකොට ඒක හැදුනේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන ධර්මතා හතරයි. අපි කියමු ඉස්සෙල්ලාම අපි උපත් වශයෙන් පැමිණෙනකොට සත්ව පුද්ගල නොවන ස්කන්ධ ටිකක් තිබුණේ කියලා මතක් කරා. එතෙන්ට කියන්නේ ස්කන්ධ ටික. ස්කන්ධ. තාපයෙන් ගත්තොත් සතර ආහාරය තමයි අපි යමක් පිළිලා එකට හිතනවා කියන තැනක තියෙන්නේ සතර ආහාරය. එතකොට ඒ පෙනෙනවා කියන තැන ස්කන්ධ ටික ඒ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති නොදන්නා අවිද්‍යාව නිසා තණ්හාව ඇති වෙන විදිහට අපි හිතින් කියින් කරනකොට ඒ අපේ හිතින් කියින් අපි හිතන්නේම තණ්හාවෙන් නැත්නම් දෘෂ්ටි සහගත. ඒ කියන්නේ සත්‍යයක් ගැන හිතන්නේ. පුද්ගලයෙක් ගැන හිතන්නේ. එහෙම හිතන්නේ ඒ රූපේ සැබෑ ස්වභාවය නොදන්නා නිසා. ඒ කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වෙන හැදුණු රූපෙට නේද මම කෙනෙක් කියලා කැමැත්ත ඇති වෙන විදිහට හිතන්නේ කියලා අපි දන්නේ. අපි කෙනෙක්මයි කියන තැන කියන්නේ රූපෙට හිතන්නේ රූපයේ අභ්‍යන්තරයේ සැබෑව දන්නේ නැති හින්දා. ඒ රූපයේ උන ස්කන්ධය ආහාරපත්ති හටගත්ත ඒ රූපේ ඇත්ත නොදන්නාකම නිසා තණ්හාව ඇති වෙන විදිහට හිතින් කියින් කරනවා. කරනකොට මේ රූපේ කෙනෙක් කියලා දැනගැනීම ඇති වෙනවා අපිට. දැන් මේ රූපේ කෙනෙක් මගේ දරුවා කියලා දැනගැනීම ඇති වෙනකොට අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාරයෙන් හටගත් ස්කන්ධ ටික.
අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හතර ධර්මතාවයක් නිසා මේ රූපේ දරුවා හැටියට පේනවා ඔයගොල්ලන්ට. පස්සේ මේක එකතු වෙනවා මේ රූපේ කෙනෙක් හැටියට පෙනෙනකම හැදුනේ මෙහෙම නේද කියලා. නිබ්බත් ලක්ෂණ නොදන්නා කම කියන ධර්මතාවය එකතු වෙලා දැන් මොන දරුවෙක් හැටියටයි පේන්නේ. නේද පංච උපාදානස්කන්ධේ ඇතිවි. ඔයගොල්ලෝ දන්නවා මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ ධර්ම හැරුණු නිසා මට දුක ඇති වෙනවා නම් ඒ රූපේ දරුවා හැටියට මට පෙනෙනකම හින්දා. ඒ දරුවා හැටියට රූපේ පෙනෙනකම මට හැදුනේ ඔයගොල්ලෝ දන්නවා මොකද්ද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ආහාරයෙන් හටගත් ස්කන්ධ ටිකට ඇත්ත නොදැන තණ්හාව ඇති වෙන විදිහට ඉතින් කිරි කළ නිසා. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ධර්මතා හතරක් නිසායි ස්කන්ධ ටිකකුයි කෙලෙස් ටිකකුයි දෙක එකට එකතු වෙලායි ඕගලන්ට දැන් මේ රූපේ තියෙන දරුවා හැටියට පේන්නේ. ඔන්න රූප උපාදාන ස්කන්ධය ඇති. තොර දරුවා දකිනකොට ඇති වෙන වේදනාව හැටියට මේ දරුවාගේ හැඩය කියලා හඳුනා ගන්නවා. දරුවා ගැන හිතන්න කියනකොට දරුවයි දැනගන්න කියනකොට ස්කන්ධ පංචකයම ওই විදිහටමයි තියෙන්නේ. එතකොට ඒ විදිහට නිර්මාණය වුණාම ඒ පංච උපාදාන ස්කන්ධය විපරිණාම වෙන දවසට ඕගොල්ලෝ උපාදාන වශයෙන් අරගෙන ඉන්න ඒ රූපය. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ මේ රූපය අත්වාද උපාදානය පුද්ගලික සත්‍යය කියලා දැන් අරගෙන තියෙනවා. කනබුන ආහාරය ගන්න සතර මහා ධාතු රූපය උපාදානයේ හිත විදිහට දැන් ඕගොල්ලන්ට තියෙනවා. එතකොට ඕගොල්ලෝ උපාදානයේ ඒ රූපේ බැහැලා නැහැ. ඒ රූපේ ඕගොල්ලෝ උපාදානයේ මිදිලා නැහැ. රූපේ උපාදානයේ තියෙනවා කියන එක නෙමෙයි. නමුත් ඕගොල්ලන්ට පෙනෙන්නේ මෙහෙම දැන් මේ රූපේ. ඕගොල්ලන්ගේ උපාදානයට දරුවා කියන කම ඕගොල්ලෝ ගාව තියෙන ඕගොල්ලෝගේ දරුවා කියන කමට හිත විදිහටයි රූපේ තියෙන්නේ. රූපෙට කියන උපාදානයට හිත විදිහටයි තියෙන්නේ. එතකොට දැන් මේ උපාදානයට හිත විදිහට රූපේ තියෙන රූපේ වෙනස් වෙනකොට දරුවා කර්ම දුක එනවා. දැන් පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ පංච උපාදානස්කන්ධයේ උදේ නැත්තම් පංච උපාදානස්කන්ධය ඇති උනේ අවිද්‍යා, කර්ම, තණ්හා. අවිද්‍යා, කර්ම, තණ්හා ඇති කියන්නේ මොකේද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධය රූපය. එතකොට මෙතන අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මෙන්න මේ ධර්මතා හතරම නිසා යෝගලන්ට මේ රූප ටික මම හැටියට පෙනෙනවා. මේ රූප තව සත්‍ය පුද්ගල හැටියට පෙනෙනවා. මේ රන් රිදී මුතුමනි වටිනා හැටියට පෙනෙනවා. ඒකට තව ප්‍රත්‍යක් එකතු වෙනවා. අපිට මෙහෙම පෙනෙන්නේ මෙන්න මේ විදිහට මේක අපිට හැදුනේ කියලා නොදන්නා කම කියන පහ. එතකොට ඔයගලන්ට පංච උපාදානස්කන්ධ දුක නැතිකරන්න පුළුවන්කම හම්බ වෙනවා. අවිද්‍යාව නැතිවීමෙන්, කර්මය නැතිවීමෙන්, තණ්හාව නැතිවීමෙන්, ආහාර නැතිවීමෙන්. ඒකෙදි ආහාරයෙන් හටගත්ත ස්කන්ධ ටික ඉතිරිය තියෙද්දී අවිද්‍යා, කර්ම, තණ්හා කියලා කෙලෙස් ටික නැති කරලා මේ පංච උපාදානස්කන්ධ දුකෙන් අපි මිදෙන්න උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ දැන් පංච උපාදානස්කන්ධ දුක අපිට හැදලා තියෙන්නේ ස්කන්ධ සහ කෙලෙස් කියන දෙකකින් නිසා. මේ දුක අපිට එන්නේ තනියම නෙමෙයි. ස්කන්ධ ටික විතරක් තිබුණොත් අවිද්‍යා, කර්ම, තණ්හා කියන කෙලෙස් ටික නැතුව ස්කන්ධ ටික විතරක් තිබුණොත් දරුවමල දුක එන්නේ නැහැ. ඊට පස්සේ ස්කන්ධ ටික නැතුව අවිද්‍යා, තණ්හා, කර්ම කියන කෙලෙස් ටික විතර පවතින්නේ නැහැ. කෙලෙස් වල යෙදෙන්න දෙයක් තියෙන්නේ. ඇත්ත නොදකින්නේ මොකේද? තණ්හාව යෙදෙන්නේ මොකේද කියලා එකක් තියෙන්නේ. ස්කන්ධ නැතුව කෙලෙස් තියෙනවා. එතකොට කෙලෙස් ටිකෙන් විතරක් ස්කන්ධ නැතුව ඒ කියන්නේ කෙලෙස් ටික විතරක් තිබුණොත් දරුවමල දුක එනවද ඔයගොල්ලන්ට? ඒ කෙලෙස් යෙදුණු රූපේ විපරිණාම වෙනකොට නේ දරුවමල දුක එන්නේ. කෙලෙස් ටික තිබුණා කියලා ඒ කෙලෙස් වලට හසු නොවුණු ස්කන්ධය කෙලෙස් ටිකට පවතින්නේ. එතකොට උපාදානෙට හිත රූපෙකින්ම දුක එන්නේ. එතකොට දැන් අපි මෙතෙන්දි කරන්න හදන එක දෙයක්. අපි ගන්නවා
මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ පංච උපාදානස්කන්ධයේ තියෙන මට උපාදානයට හිත විදියට මේ ස්කන්ධ ටික පවතින තාක්ම දුක එනවා කලකට බෑ. ඒ දුක හැදුන හැටි දන්නවා ස්කන්ධ සහ කෙලෙස් කියන දෙකක් එකට එකතු වෙලා. අපි දැන් කරන්නේ ස්කන්ධ ටික පිළිසිඳ දැකලා කෙලෙස් ටික නැති කරන එක. පංච උපාදානස්කන්ධය නැති වෙන්නේ අවිද්‍යාව නැති වීමෙන්, කර්ම නැති වීමෙන්, තණ්හාව නැති වීමෙන්, ආහාර නැති වීමෙන් මේ දෙක නැති වෙනකොට පංච උපාදානස්කන්ධ දුක නැති වෙනවා. පංච උපාදානස්කන්ධය නැති වීම. එතකොට අපි දැන් කන බොන ආහාරයෙන් හැදුණු රූපය ආහාර දුක් වෙනකොට නිරුද්ධ වෙනව නේද? කියලා හුදුට නොනින් රූපය ගැන බලන්න අවිද්‍යාව ටික ටික නැති වෙනවා. ඊගාවට තණ්හාවෙන් යුක්ත සිතින් කිංකිරින් නැති වෙනවා. අවිද්‍යාව නැති වෙනකොට කර්ම තණ්හා කියන දෙකට ඉඩ නැහැ. ඒ කෙලස් ටික නැති වෙනකොට අඩු වෙන අපිට මෙහි අපචේට යන්නේ නැතිවීමට යන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. දරුවා, පුද්ගලයා, සත්‍යය, වටිනා කියන දේවල් තියෙනවා කියලා පෙනෙන කම තමයි නැති වෙන්නේ. ඒ නැති වෙනවා කියලා කියන්නේ දුක තමයි ගෙවෙන්නේ. ඒ නිසා අපි දැන් විදර්ශනා කරනකොට පංච උපාදානස්කන්ධය උදේවැය හිතන්න. පංච උපාදානස්කන්ධය උදේවැය හිතන්න කියන්නේ අපි භාවනා කරන්න කියලා දැන් ඉඳගත්තා කියන්නේ. ඉඳගෙන ඉන්නකොට මම ඉස්සෙල්ලා කියලා දෙනවා විදර්ශනා කරන හැටි. සමථයත් අනිවාර්යම ඕනමයි. නමුත් චිර කතම්පි චිර භාසිතාන්ත සරිතා අනුසරිතා. සති සම්බුද්ධංගය කියන්නේ මොකද්ද? බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් වලට හොඳට සිහිය තබන්න ඕනේ. ඒ කියන්නේ එකතන ගෙදගෙනකොට ඕගොල්ලන්ට බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි වෙනවා. ඉන්නවා තියනවා කියන ඥාතිවරු එක කරපු ගනුදෙනු සිහි වෙනවා. තමන් කළ කී දේවල් සිහි වෙනවා. ඒ සිහි වෙනකොට ඒ සිහි වෙන අරමුණු නුවණින් මෙනෙහි කළ යුතුයි. ඒකෙදි ඒක අපිට හඳුනා ගැනීම පහසුව සඳහා ක්‍රම දෙකක් අපි කතා කරලා හඳුනා ගන්නවා. අපේ ක්‍රම දෙක. ඒ තමයි අපි උපදින අරමුණු වලට යට වෙවි ජීවත් වෙනවා සහ උපන් අරමුණු යට කර ජීවත් වෙනවා කියලා ක්‍රම දෙකක් තියෙනවා. අපි කතා කරේ දැන් ඉඳගෙන ඉන්නකොට කවුරු හරි කෙනෙක්ව සිහි වුණොත් කියපු කරපු දෙයක් අහවලා මෙහෙම කිව්වා මෙහෙම කළා මම අහවලා ගාවට මෙහෙම ගියා අහවලාට මෙහෙම බැලුණා කියලා හරි තමන් හෝ තව පුද්ගලයෙක් හෝ කීම් කිරීමට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් සිහි වෙනකොට අපි එතනදි සිද්ධාන්තය අතහැරලා සිද්ධාන්තයට හසු වෙන පුද්ගලයා අල්ලගන්නවා. අල්ලගෙන ඒක අපි නොවනින් බලනවා. ඒක බලන්න ඉස්සෙල්ලා අපි කියමුකෝ දැන් දරුවෙක් කියලා සිහි වෙනකොට ඒ සිහි වෙන අරමුණ ඕගලන්ට ඇත්තම වෙලා දරුවම වෙලා දරුවා ගැන ඕගොල්ලෝ සිතින් කීම් කිරින් පහල කළොත් අනේ ඇත්තද ළමයා කොහෙද දන්නේ ඉන්නේ ළමයා මෙවිලා නෝකරනොත් දන්නේ කියලා සිහි වෙනකොට මේක ඇත්ත වෙලා සිතින් කීම් කිරින් කළොත් ඒ අරමුණට ඕගොල්ලෝ යට වුණා වෙනවා. යමක් හිතාවිද හිතන එක ඇත්ත වෙලා ඒකට ඕගොල්ලෝ ප්‍රතිඋත්තර බදින මට්ටමටපත් වුණොත් මොන විදියකට හරි ඒකට ලැජ්ජ හිතුනොත් ඒකට බය වුණොත් ඒ දෝගොල්ලන්ට යන්න ඇත්ත වෙනවා. ඒකට දුක ආවොත් විසිහි කරපරවුන්ට සතුට ආවොත් ඒක ඇත්ත වෙනවා. සිහි වෙන දෙයට ලැජ්ජ හිතුනොත් බය හිතුනොත් සතුට හිතුනොත් දුක හිතුනොත් එහෙම දෙයක් තියෙන හින්දා ඒක ඇත්ත හින්දා. ඒ කියන්නේ ඒ හැම අරමුණක්ම දක්ෂ වුණා ඕගොල්ලන් යට කරන්නේ. ඒ හැම අරමුණකින්ම කෙලෙස් ටික මතුවලා තියෙනවා ඕගොල්ලෝ යට වෙලා තියෙනවා. එතකොට උපදින අරමුණු වලට යට වෙවි ජීවත් වෙනවා කියලා කියනවා
යමක් මනෝමය සිහි කර කරන එකට තමන්ම සිහි කරනවා තමන්ම ලැජ්ජ හිතාගෙන. තමන්ම සිහි කරනවා තමන්ම සතුටු වෙනවා. තමන්ම හිතනවා තමන්ම දුක හිතා ගන්නවා. එතකොට තමන්ම හිතනවා තමන්ම තරහ ගන්නවා. තමන්ම හිතනවා තමන්ම ආස වෙනවා. කියනකොට ඒ සිහි වෙන හැම නිමිත්තක්ම සජීවී කරලා ඇත්ත කරලා ඕගොල්ලන්ව යට කරන්න සමත් වුණා. ඕකට කියනවා මාර පරාජය. මාරයට පරාජය. මාරය දෙනවා. දෙවනි අදියර ලැජ්ජ වෙන්නවත් සතුටු වෙන්නවත් දුක හිතෙන්නවත් ඉඩ තියන්නේ. ඒ අරමුණම ඇත්ත වෙන්නේ නැහැ ඕගොල්ලන්ට. ඇත්ත කරගන්න. දරුවා කියලා සිහි කරනකොටම ඒ රූපේ දරුවා කියනකම දැනෙන්නේ මට නේ. ඒ රූපේ දරුවා හැටියට පෙනෙන්නේ මට නේ. කියලා සිහි කරනවා. ඒ රූපේ දරුවා හැටියට පෙනෙනකම හදාගත්ත හැටිත් පෙනෙනවා. ඇස් ඉදිරි පිටට ආවේ කන බොන බත් පාන් කවුරුන්කට මේ වගේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත කෙස් ලොම් නියදත් සම්මස් කියන සත්පුද්ගල නොවන රූපයක්. ඒ රූපේ ආරම්භය ඇත්ත නොදන්නාකම නිසා කැමැත්ත ඇති වෙන විදිහට දරුවා කියන විදිහට අපිමයි හිතුවේ. ඒ පෙනුනේ අපි හිතපු දෙකම එකට එකතු වෙලා නේද මට ඒ රූපේ දරුවා වගේ පෙනෙන්නේ කියලා හදනකොටම අර රූපේ ඇත්ත වෙලා හිතන ගතිය අතහැරෙනවා. එහෙන් දුක වූ ස්කන්ධයේ පිළිසින දකින්න දුක කියන එක මට හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා පංච උපාදාන ස්කන්ධ දුක නිර්මාණය වෙන හැටි පිළිසිඳ දකින්නවා. දෙක එතන තියෙන සමුදය අතහැරෙනවා. ඒ කියන්නේ නැවත පංච උපාදාන ස්කන්ධය ඇත්ත කරගෙන තණ්හා වශයෙන් හැසිරෙන කම අතහැරෙනවා. ඔන්න ඊගාවට යාළුවෝ පොඩි කාලේ අපි එකට ඉස්කෝලේ සිද්ධාන්තයක් සිහි කරගෙන යාළුවෝ කියලා හිතනකොට මෙතන තමයි ඔයගොල්ලන්ට සිහිය හොඳට ඕනේ. හොඳට සිහියයි ඒ සිහිය ඇත්ත වෙලා සතුටු වෙන්න හෝ දුක හිතෙන්න හෝ ලැජ්ජ වෙන්න හෝ අපරාධ මම මෙහෙම කිව්වේ කියලා පසුතැවිලි හෝ වෙන්නේ නැති ඔයගොල්ලෝ දන්නවා ඒ මොනවා හෝ ප්‍රතික්‍රියාවක් Taman තුල ඇති වුණොත් ඒ සිද්ධිය ඇත්ත වෙලා ඇත්තටම කෙනෙක් වෙලා ඒ කියන්නේ මම යට වෙලා මම මායයට අහු වෙලා කියලා දන්නවා. එහෙම පොඩි කාලේ කියලා කෙනෙක්ව සිහි වුණොත් ඔයගොල්ලෝ හොඳටම දන්නවා දැන් ඒ රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියන එක දැනෙන්නේ මට. තේරෙන්නේ මටයි ඒක පෙනෙන්නේ. කිසි වෙලාවක බාහිර දෙන්නේ නැහැ දැන් ලෝකේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා එහෙම ඉන්නවා කියලා පෙනෙන්නේ මට. පෙනෙනවා හරි නැත්තේ නෑ. පෙනෙන හින්දා එහෙම දුක් විඳින්න පුළුවන් හරි එහෙම පෙනෙන්නේ මට. එහෙම පෙනීම මා තුළ ඇති උනේ කොහොමද කියලා පෙන්නනවා ඊට පස්සේ. ඇත්තටම ඉදිරි පිටට ආව කන බොන ආහාරයෙන් මෙහෙම සතර මහා ධාතු දැන් කායගත සතිය අවශ්‍ය වෙන නිසා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්ත රූපේ නැතිනම් ද්වත්ති සාකාරයෙන් කෙස්ලොම් නියදත් සම්මස්නහර කියන මෙබඳු ගුණ කොටස් ටිකක් තියෙන රූපේ කිවියස් ඉදිරි පිටට ඔය ඇත්ත නොදන්නාකම නිසා කැමැත්ත ඇති වෙන විදිහට පුද්ගල සංඥාවෙන් පුද්ගල භාවය හැඟවෙන විදිහට සිතින් කියින් කළ නිසා නේද ඒ රූපේ කෙනෙක් කියන හැඟීම මාතුල ඇති වෙන්නේ කියලා පෙන්නනවා. එතකොට මේ ස්කන්ධ ටිකේ ඇත්ත දකින්නවා කියන්නේ දුක පිළිසිඳ දකින්නවා. සමුදය ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධෙට උපාදාන වෙන්න තියෙන ඉඩ නෑ අපෝ. ඒ කියන්නේ ඒක ඇත්ත වෙලා සතුට ඇති වෙන හෝ අසතුට ඇති වෙන විදිහට හිතින් කියින් වලට යන්න ඉඩ නෑ. විනය ලෝකයේ අවිජ්ජා දෝමනස. ලෝභ දේශ දෙක හික්මන විදියට. ඔය විදිහට තමන්ට සිහි වෙන අරමුණු තමන් පෙන්නනවා ඇත්ත ඇති හැටි. මටයි මෙහෙම තේරෙන්නේ මටයි මෙහෙම පේන්නේ කියලා දෙක පිළිගන්න නෑ. කිසි වෙලාවක සත්‍ය පුද්ගලෙක් නෑ කියන්නේ මම නෑ කියන්නේ සත්‍ය පුද්ගලෙක් නෑ කියන්නේ සත්‍ය පුද්ගලයෙක් නෑ මම කියලා කෙනෙක් නෑ කියලා කිව්වොත් මොකද වෙන්නේ? එයා ලෝකයේ ප්‍රතික්ෂේප කළා වෙනවා. කම්මස්සගත සම්මාදිට්ඨිය බැහැර කළා වෙනවා. කම්මස්සගත සම්මාදිට්ඨිය අයින් කළා වෙනවා. සම්මත සත්‍ය
බොරු කළා වෙනවා. ලෝකය කියන එක පිළිගන්නේ නැහැ. එතකොට මවට කළ දේ පින් තියෙනවා, පියාට කළ දේ කුසල මේ උපකාර කළ පින් තියෙනවා, දාන ආදී කුසල ධර්ම සිද්ධ කිරීම පින් කියන කම්මසගතසලම් සමාධිය අතහැරෙනවා. සත්‍ය පුද්ගලෙක් නැහැ කිව්වොත්. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා කිව්වොත් මොකද වෙන්නේ? ලෝකෝත්තර සම්මාදිට්ඨිය අතහැරෙනවා. නිවන් මඟ අතහැරෙනවා. ඒ හින්දා සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්නේ මම කියලා කෙනෙක් නැහැ කියන්නේ. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා කියන්නේ මම ඉන්නවා කියලා කියන්නේ. ඒ බොහෝවන්තේ අනුපකම මජ්ජින තථාගතෝ අභිසම්බුද්ධ. මේ අන්ත දෙකට නොපෙනෙන මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්. එයා දන්නවා මේ පංච උපාදානස්කන්ධය ඇති වෙන වැඩපිළිවෙලක් කළොත් මම ඉන්නවා සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන ධර්මතාවයක් එදින බව දකින්න හින්ද නෑ කියන්නේ. ඒ කියන්නේ මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා ස්කන්ධ ටිකත් ඇස් ඉදිරියට ආවෝ. චක්කුම් පරිච්ඡ රූපේක උපයේ චක්කු විඥාන තින්නම් සංකේත පස්සෝ පස්සපච්චය වේදනා කියලා පිළින කමත් නිර්මාණය වුණොත් වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන මේ ආරම්භය තණ්හා උපාදාන වුණොත් මේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා භවය හැදෙනවා කියලා දන්න හින්දා තමන්ව හැදෙනවා කියලා දන්න හින්දා තව පුද්ගලයේ සත්‍යය ඉන්නවා කියන ගතිය නිර්මාණය වෙනවා කියලා දකින හින්දා සත්‍යය නෑ කියන්නේ පුද්ගලය නෑ කියන්නේ මේ ලෝකයේ කියන එකක් තියෙනවා. හැබැයි ලෝකයේ හැදෙන හැටි දාන්න. මම කියලා කෙනෙක් නැත්තම් සත්‍ය පුද්ගලෙ නැත්තම් ගෙවල් දුරවල් යාන වාහන ඊට කඩම් මිලමුදල් කියලා යමක් තියෙද? සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න ඕනේද? ධර්මයක් ඕනේද? සත්‍ය පුද්ගලෙක් නැහැ කිව්වොත් මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් දුක්ඛ සත්‍ය බැහැර කළා වෙනවා. එහෙනම් පිළිසින් දකින්න දුකක් තියෙනවද? පිළිසින් දකින්න දුක ඉතුරු වෙනවා. සත්‍ය පුද්ගලෙක් නැහැ කිව්වොත් නාමකයෙන් හෝ රූපකයෙන් හෝ හිත පැත්තෙන් හෝ බාහිර පැත්තෙන් සත්‍යයක් නැහැ පුද්ගලයෙක් නැහැ මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් එහෙනම් පිළිසින් දකින්න දුකකුත් නැහැ. මොකද දුකේ නදරක් නැහැ. සත්‍යෝ ඉන්න සත්‍යෝ ලෙඩ වෙච්ච නිසා මැරෙන නිසා තමයි මම ඉන්න හින්දා මම ලෙඩ වෙන නිසා මම මහලු වෙන නිසා මම මැරෙන නිසා නේද දුක සත්‍යයක් වෙන්නේ. එහෙනම් කිසි වෙලාවක දුක පිළිසිඳ දකින්න අපිට හම්බ වෙන්නේ නැහැ. නමුත් මම ඉන්නවා සත්‍ය පුද්ගලයා ඉන්නවා කියලා නිර්මාණය වෙන ධර්මතාවයක් තියෙන නිසා මේ දුක්ඛ සත්‍යයක් තියෙනවා. ඒ නිසා අපි මම නැහැ සත්‍ය පුද්ගලයා නැහැ කියන එක නෙමෙයි කරන්නේ. මම ඉන්නවා සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන තැනකින් දුක එනවනම් ඒ දුක පිළිසිඳ දකින්නවා අපි. ඒ මම හැදෙන්නේ කොහොමද? මේ සත්‍ය පුද්ගලයා හැදෙන්නේ කොහොමද කියන එක පිළිසිඳ දකින්න. දැන් අපිට මේ මම කියලා පේනවා කම තියෙද්දි කොහොමද නැහැ කියන්නේ? ඕගොල්ලන්ට හැමෝටම මේ මම කියලා තමන්ව පේනවද නැද්ද? එහෙම පේන කමක් තියෙනවා නම් නැහැ කියන එක මුසාවක්ද නැද්ද? මුසාවක්. අපි කරන්න ඕනේ මම නැහැ කියන එකද මේ කය මම කියන එක පෙනෙන එක ඇති උනේ කොහොමද කියන එක හොයන එකද කියන දෙකෙන් කෝකද සාධාරණ? මම නැහැ කියන එකද මේ කය මම කියලා පෙනෙනකම ඇති උනේ කොහොමද කියලා හොයන එක ඊට වඩා සාධාරණ නැද්ද? සාධාරණ. මේ අනිත් සත්‍ය පුද්ගලයා ඉන්නවා කියලා ඕගොල්ලන්ට පෙනෙනවද නැද්ද? එහෙනම් මේ තව සත්‍ය පුද්ගලයා නැහැ කිව්වොත් ඒක මුසාවක්ද නැද්ද? මුසාවකින් නිවන් දකින්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනවා නැහැ කියන එකද සාධාරණ? සත්‍ය පුද්ගලයෝ හැටියට පෙනෙනවා නම් පෙනෙන කම ඇති උනේ කොහොමද කියලා හොයන එකද සාධාරණ? පෙනෙන කම ඇති උනේ කොහොමද කියලා හොයන එකයි සාධාරණ නේද? මොකද එහෙම ධර්මතාවයක් තියෙනවා නේද? ඒ කියන්නේ පිරිසිඳ දකින්න අපිට දුකක් තියෙනවා. දුක පිරිසිඳ දකින්න යෝනි දුක නැහැ කියන එක නෙමෙයි. දුක පිරිසිඳ දකින්න ඕන. හොඳට මතක තබා ගන්න සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, මම නැහැ කියනකොට එයා කල්ලම දුක්ඛ සත්‍ය බැහැර කළා. සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, මම ඉන්නවා කිව්වොත් එයා නිරෝධ සත්‍ය බැහැර කළා. එහෙනම් කවදාවත් අජරාමර නිවන ලබන්න පුළුවන්ද? තමන් ඉන්නවා නම් සත්‍ය පුද්ගලයෝ ඉන්නවා නම් අජරාමර නිවන ලබන්න බෑ. ඒ ඉන්න මට ජාති ජරා මරණ දුකටපත් වෙන්න වෙනවනේ. සත්‍ය පුද්ගලයෝ නැහැ කිව්වොත් මොකද්ද චතුරාර්ය සත්‍ය බැහැර කරන වෙන සත්‍ය? සත්‍ය පුද්ගලයෝ ඉන්නවා මම ඉන්නවා කිව්වොත්
සත්‍ය පුද්ගලයෝ ඉන්නවා මම ඉන්නවා කිව්වොත් මොකක්ද චතුරාර්ය සත්‍ය බැහැර වෙන සත්‍යය? නිරෝධ සත්‍ය. සත්‍යෙක් නැහැ පුද්ගලයෙක් නැහැ මම නැහැ කියලා කිව්වොත් මේක එලට නෙමෙයි ඕගොල්ලෝම හිතන්නේ. ඕගොල්ලෝම හිතන්නේ. හරිද? මේ කය ඕගොල්ලෝ හැටියට මම හැටියට ඕගොල්ලන්ට පෙනෙනකම තියෙනවනේ. තව සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනකම තියෙනවනේ. ওই පෙනෙනකම තියෙනකොට ওই මානසික මට්ටමේ චතුරාර්ය සත්‍ය මොන සත්‍යද ඕගොල්ලන්ට ලැබෙන්නේ? දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය කියලා එකක් නැහැ කියන එක හරිද? නැහැ. එහෙනම් මම කියලා එකක් සත්‍ය පුද්ගලෙ නැහැ කියන එක හරිද? සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා මම කියලා ධර්මතාවයක් තියෙනවා කියන දෙයක් තියෙන නිසා දුක්ඛ සත්‍ය කියලා එකක් තියෙනවා. එතකොට දුක්ඛ සත්‍ය තියෙන තැන නිරෝධ සත්‍ය තියෙනවද? නැහැ. එතකොට සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා මම ඉන්නවා කියන මට්ටම තියෙනකන් අජරාමරකම ලැබෙන්නේ නැහැ. සත්‍ය පුද්ගලයෙක් නෑ මම කියලා දෙයක් නෑ කියලා කිව්වොත් අපිට පිළිසින් දකින්න දුක ඉතුරු වෙන්නේ. ඒ හින්දා මෙතනදී හොඳට මතක තබා ගන්න දැන් අපි මේ කරන්න යන්නේ මම කියලා කෙනෙක් නෑ කියලා කියනවත් සත්‍ය පුද්ගලෙක් නෑ කියලා කියනවත් හදන එකක් නෙමෙයි. දැන් හොඳටම පේනවා මම ඉන්නවා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා ඒ ඉන්න මට දුක එනවා සත්‍ය පුද්ගලයෝ ඉන්න අය ලෙඩ වෙලා මැරෙලා දුක එනවා කියලා දකිනවා. දැන් අපි දුකෙන් නිදහස් වෙන්න උත්සාහවත් වෙනවා ප්‍රයෝගශීලීව. මේ වැඩපිළිවෙලම තියෙන්නේ නුවණ. අඤ්ඤායතස්ස විස්වා එකච්ච ආස්වා පරික්ඛිනා හොಂತಿ. ප්‍රඥාවෙන් දැකලා එක්තරා ආශ්‍රව කොටසක් ගේනවා. ප්‍රඥාවෙන් මේ ධර්මය දැකලා ප්‍රඥාවෙන් මිදෙනවා. ආශ්‍රයයන්ගේ කෙලෙසුන්ගේ මිදෙනවා. නුවණින් කරන වැඩ පිළිවෙලක් අපි. ඒ හින්දා දැන් අපි මේ රූපය මම හැටියට පෙනෙනකොටම මෙතන මම කියලා කෙනෙක් නැහැ සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්නේ නැහැ. නැහැ කිව්වොත් දුක පිළිසින් දකින්න සිද්ධිය හැඟ වෙනවා. දුක පිළිසින් දකින්න තියෙන ශේස්ත්‍රියම අයින් කරගත්තා වෙනවා. ඒ කියන්නේ අපි නිවන් දකින්න තියෙන මානව ජීවිතය නසාගත්තා වගේ බෙල්ල කපාගත්තා වගේ තැනක්. කෙනෙක් ක්ෂණ සම්පත්තිය අතහැරන විදිහට බෙල්ල කපා ගැනීමයි කෙලස් ටික නසා ගන්න තියෙන අරමුණ අතහැර ගැනීමයි කියන දෙක සමානව වෙනවා මම කියලා කෙනෙක් නැහැ කියලා බැලුවා. හිතෙන් හෝ කයෙන් හෝ මම කියලා කෙනෙක් නැහැ සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා බලනවා කියන්නේ බෙල්ල කපා ගන්නවා වගේ වැඩක්. නිවන් දකින්න හේතුව තියෙද්දි අතහැරන අවස්ථාව. දැන් අපි කරන්නේ මොකද ඒකෙදි? මම ඉන්නවා දැන් මට මේ දුක පිළිසින් දකින්න. කොහොමද දුක පිළිසින් දකින්නේ? එයා පෙන්නනවා කොහොමද මේ කය මම හැටියට පෙනෙනකම නැහැ කියන තියෙනවා. හැබැයි මේ පෙනෙනකම ඇති උනේ මෙන්න මෙහෙමයි කියලා පෙන්නනවා. කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියලා රූපය හොඳට ධාතු වශයෙන් හෝ පෙන්නනවා. නැත්තම් කලාප වශයෙන් කේසලෝ නියතත් සම්මස්නහර කරන මේ වගේ කොටස් 32කින් හැදුණු මේ රූපයට ඔන්න ඒ ටික පෙන්නලා මේ රූපය කියනකොට පෙළේ තියෙන චක්කුම් පරිච්ඡ රූපෙට උපදී චක්කුම් ඥාන තින්න සංගතිකස පස්සපච්චය වේදනා කියන්නේ. ඒකේ ඇත්ත නොදන්නා කම නිසා තණ්හාව ඇති වෙන විදිහට දෘෂ්ටි ඇති වෙන විදිහට මේ මම නේද මගේ හැටි මෙහෙම නේද කියලා අපි හිතින් කියින් කළාම ඒ ස්කන්ධ ටික මම හිත මෙහෙරපු ගතියක් කියන දෙකම නිසා මේ කය මම කියන දැක්ම ඇති වුණා නේද කියලා පෙන්නකොට එයා මම ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා පෙන්වනවා. ඒ තමයි මේ පංච උපාදානස්කන්ධය උදේ. ඊට පස්සේ එයා අනිත් පැත්තට දකිනවා. එහෙම මේ කයේ මම ඇති වෙන හැටි දකින හින්දා, ලෝකයේ ඇති වෙන හැටි දකින හින්දා, දුක ඇති වෙන හැටි දකින හින්දා මම නෑ කියලා කියන්නේ. සත්‍යය නෑ කියලා කියන්නේ. මේ රූපේ ඇත්ත නොදක තණ්හාවෙන් යුක්තව මේ රූපෙට මම මගේ කියලා හිතෙන් කියින් කරනවා. මේ රූපය මම මගේ කියන දැනුම ඇති වෙනවා කියලා යා සහේතුකව දන්න හින්දා නෑ කියන්නේ. ඇති වෙන හැටි දන්න හින්දා නෑ කියන්නේ. මේ රූපේ පිළිසිඳ නොදන්නා කම නිසා
මේ තව සත්‍යෝ නේද පුද්ගලයෝ නේද කියලා අපි හිතන හින්දා ඒ ස්කන්ධ ටිකත් අපේ හිතන ගතියත් මේ විදිහට පවතින තාක් සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනකම නිර්මාණය වෙනවා නේද කියලා Taman තුල දන්න හින්දා සත්‍ය පුද්ගලයෝ නෑ කියලා කියන්නේ. සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන එක හැදෙන්නේ මෙහෙම. ඒකයි ලෝක සමුදය දන්න කෙනා නෑ කියන්නේ. ඊට පස්සේ අනිත් පැත්තක් දන්නවා. මේ කන බොන ආහාරයෙන් හැදුණු රූපයේ හොඳට පිරිසිදු දකින විදිහට රූපේ ඇත්ත ඇති හැටි හිතනවා නම් මේ රූපේට තණ්හාව ඇති වෙන විදිහට මම මගේ කියන හැඟීම ඇති වෙන විදිහට හිතන්නේ නැත්තම් නේතම් මම නේසුහමස්මි නෙමෙසුවත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා මෙහෙම නුවණින් බැලුවොත් මේ කය මම කියන දැක්මෙන් නිදෙනවා කියලා දකින හින්දා මම ඉන්නවා කියන්නේ මේ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුන්ගෙන් හැදුණු මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි බලන්න හිත මෙහෙවලා තණ්හාවෙන් යුක්තව සත්ව පුද්ගල හැඟීමෙන් යුක්තව සිතින් කියින් නොකොළොත් මේ රූපේ සත්ව පුද්ගල භාවයට පෙනෙන සිද්ධාන්තය අතුරුදහන් වෙනවා කියලා දකින හින්දා සත්ව පුද්ගල භාවය වෙන දුක නිදහස් වෙන්න පුළුවන් කියලා දකින හින්දා එයා තියනවා කියලා කියන්නේ. එතකොට අපි විදර්ශනාවෙන් කරන්නේ ඇත්ත ඇති හැටි පෙන්නන එක. නෑ කියලා කලායනවත් තියනවා කියලා බොරුව බදා ගන්නවවත් නෙමෙයි. ඌදී ඌ විදිහට පෙන්නනවා. මේ කය සත්‍ය පුද්ගලෙක් හැටියට පෙනෙනකම තියෙන හින්දා නෑ කියන්නේ. ඒ පෙනෙනකම හැදුන හැටි විවර කරලා පෙන්නනවා තමයි. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා කියන්නේ නැහැ වගේ නෑ කියලා කියන්නේ නැහැ වගේ ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. එයා මේ විදිහට ඇත්ත ඇති හැටි පෙන්වුවොත් මෙහෙම පෙනෙනකම නැති වෙනවා කියලා දකින්න හින්දා මේ ලෝකයේ කියන එක හදාගත් එකක් කියලා එයා දන්නවා. ඒ හින්දා ඔය පැය භාගය තුල විදර්ශනාවේදී ඕගොල්ලන්ට සිහි වෙන අරමුණ ඇත්ත වුණොත් ඇත්ත වෙලා ඒ ඇත්ත වෙච්ච බව ඕගලන්ට ලැබෙන ප්‍රතිඵලයකින් ඈ ඒ කියන්නේ ඒ අරමුණට කැමැත්ත හෝ ඇති වෙයි එක්කෝ අමනාපය තරහක් හෝ ඇති වෙයි සිහි වෙච්ච එකට නැත්තම් පසුතැවිල්ලක් හෝ ඇති වෙයි අපරාධනේ මට කිව්වේ කියලා නැත්තම් Tamanටම ලැජ්ජාවක් ඇති වෙයි Tamanටම සතුටක් දැනෙයි තමන්ටම දුකක් දැනෙන. ඒ කුමන හෝ ප්‍රතිචාරයක් දැනනකොට දැනගන්න සිහි වෙච්ච සිද්ධිය තමන්ට ඇත්ත වෙනවා. සිහි වෙච්ච සිද්ධිය තමන්ට ඇත්ත වෙනවා. ඒ කියන්නේ ඒ අරමුණට මම යට වෙනවා. ඒ කියන්නේ මම මාර්ය සමග වාසය කළා මේ තියේදී කියලා හඳුනගන්න පුළුවන්. යම් වෙලාවකදී සිහි වෙන අරමුණකට අරමුණක් සිහි වෙනකොට සිහි වෙන අරමුණටම හිත තබලා ඒ අරමුණ ඇත්ත පෙන්වන්නේ. ඒ රූපය කෙනෙක් කියන එක සිහි වෙන්නේ මට නෙවෙයි. කෙනෙක් කියලා. කෙනෙක් කියලා දැනෙන්නේ මට නෙවෙයි. කියලා තමන්ම බලන්න මම කියන වචනට බය වෙන්න එපා. මේ කය මම කියලා දැනෙන්නේ මට නෙවෙයි. කියලා පෙන්වනවා. මේ අපි දැනට මට කියලා ගන්නෙ මම කියන එක අයින් කරගන්න පහසු උපකාරයක් ඇටියෙ. ගහක් නසන්න ගහකෙම කවුරුන්ට ගහ ගන්නවා වගේ එතකොට ඒ රූපය පෙනෙන්නේ මට නේ. එතකොට මේ කය මම කියලා පෙනෙන්නේ මට නේ. හිත පිළිගන්නේ ඒ වෙලාවේදී විස්තර දක්වන්නේ යුතුයි අපි. ඇයි එහෙම කියන්නේ? ඇස් ඉදිරි පිටට ආපු රූප මේ කය හැදිලා තියෙන්නේ බත් පාන් කවුරු මොනකට කවුරු ඇටේද මම බත් ඇටේද පාන් කෑල්ලද කඩල ඇටේද ඔය වගේ ආහාරයක මේ රූපෙට හැදෙනවා. ඒකේ තියෙන්නේ කෙස් ටිකක් කපලා පැත්තකට දැම්මොත් මම කියන්නේ කෙස්. ලොම් ටිකක් කපලා පැත්තකට දැම්මොත් ලොම් නිසක මම කියන්නේ. නියපොතු ටික ගලවලා පැත්තකට දැම්මොත් නියපොතු. හම ගලවලා ඉවරලා පැත්තකට දැම්මොත් හම කියන්නේ නිසක මම කියන්නේ. මේ වගේ නුවණින් සිහියෙන් එකින් එක ශරීරයෙන් ඉවත් කරලා බලන්න. එහෙනම් මෙන්න මෙහෙම මම නොවන කොටස් ටිකකුයි ඇස් ඉදිරි පිටට පෙනෙන්නේ.
ඒ කැලේ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා මේකට මගේ ආත්මය කියලා සිතින් කියින් කළ නිසා නේද ඒ රූපේ මම කියන දැනුමක් ඇති උනේ කියලා දක් බලනවා. මොකද මම ඇති වෙච්ච හැටි බලනවා. දුක ඇති උනේ නේ දුක ආදාගෙන තින්නේ නේ. තමන්මම දුක වගා කරගෙන අනුභව කරනවා කියලා පෙරේ නොබෝ දවස. ඊට පස්සේ අනිත් රූප සත්‍ය පුද්ගලයා හැටියට පෙනෙනකම දැනෙන්නේ මට. මේ රූපේ අම්මා හැටියට පෙනෙන්නේ මට. මගේ අම්මා ගන්නවා දුක් විඳින්න වෙන්නේ මේ රූපේ මට අම්මා හැටියට පෙනෙන්නේ. මාර්ගයේ පෙනීම එහෙම හැදුනේ. පෙනෙන දෙයට මං එහෙම හිතපු හින්දා. මං බැරිලා යම් වෙලාවක හිත මෙහෙුවේ නැත්තම් පෙනෙන දේ තුල තිබුණේ එහෙම සිද්ධියක්. මේ හිත හරි දක්ෂයි ප්‍රඥප්ති නැතත් සවිඥානික මේ පෙනෙන වස්තුව වෙන්න පුළුවන්. චක්කු පඩච්ච රූපේච උපජේ චක්කු විඥාන තින්නං සංගත පස්සෝ පස්සපච්චය වේදනා කියන තැනකින් උපේක්ෂා සහගතයි පෙනෙන්නේ. පෙනෙන දෙයට මම හිත හරවමු. හරි ලස්සන මාර්ගයව පෝෂණය කියන විතරෝනේ හැදෙන්නේ මේක ගොඩක් ගණන් ඇති නේද? හරි වටිනවා කියලා හිතුවම හොඳට බලන්න මේ හිතෙන් කියින් ටික තමන් කරන්නේ. පෙනෙන දේ එල්බගෙන මම වටිනාකම යුක්ත සිතින් කියින් කරනකොට අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන කියන gati ටික මේ තියෙනවා. අවිද්‍යාව තියෙන්නේ ඇත්ත නොදකින්නේ පෙනෙන වස්තුව පැත්තේ. සංඛාර තණ්හා උපාදාන කියන gati ටික හිතෙන් කියින් කරන තණ්හාව දෘෂ්ටි ඇති වෙන විදියට. මේ ටිකේ ප්‍රතිඵලය මංගව කෝණයක් ගොඩ නැගිනවා මේ වස්තුව වටිනා එකක් කියලා. මේ පැත්තේ වස්තුව වටිනවා කියලා මට දැනෙනවා. දැන් මට තේරෙනවා මෙහෙ වටිනවා වගේ. ඉතින් මම දන්නේ නැත්තම් මෙහෙ වටිනාකමට පෙනෙනකම මම හදාගත්තේ කියලා මට හිතෙන්නේ මේ වස්තුව වටිනවා වගේමයි. අපි 10 දෙනෙක්ම ඔය මෝඩකම තුල ඉඳගෙන 10 දෙනාම වටිනා විදිහට හිතලා වටිනවා කියලා 10 දෙනාම දැනගත්තා. 10 දෙනාම මේක වටිනවා කියලා පෙනෙනකම ඇති වෙන්නේ මෙහෙම නේද කියලා අවිද්‍යාව වේදුනහම 10 දෙනා තුල වෙනවා. 10 දෙනාගෙම වටිනාකම පෙනෙනකම තියෙන්නේ මේ වස්තුව. දැන් 10 දෙනාම අදී 10 දෙනාගේ පැත්තට. එතකොට කොහොලහලයි. ගහගන්නේ, මරාගන්නේ කොහොම හරි වටිනා දේ තමන් ගාවට ගන්න. 10 දෙනාම යම් කලක තේරුම් මේක වටිනවා කියලා පෙනෙන්නේ මට නේ. 10 දෙනාට පෙවුම් මේක වටිනවා කියලා තමන් තුලේ දිලා කියලා ගත්තොත් එයා දකින්නේ නැති මේ වටිනාකම මෙහි වටිනවා කියලා තමන්ට පෙනෙනවා. මේක හොඳට සිහි කරගන්න. හිතනදී එතකොට අපි මෙහෙම හිතමු. පහන් දැල්ල කියන්නේ පවිතුමයි. පවිතු ස්පර්ශයක් නැහැ තියෙන්නේ. පළ ගැටියට පේනවා නම් ඒ වුණාට ඒක හොඳයි ගත්තොත් සැපයි කියලා. පළ ගැටියට නම් පෙනෙන්නේ. එයාට පෙනෙනවා නම් මොකද කරන්නේ? එයා පයින්නේ එයාට එහෙම පෙනෙන හින්දානේ. මේ පහන් දැල්ල වටිනවා ලස්සනයි ගත්තොත් හොඳයි කියලා එයාට පෙනෙන්නේ. එයාට එහෙම පෙනෙන්නේ. එයා දන්නේ පෙනෙන දෙයට වටිනවා හොඳයි කියලා මම හිත හසුරන හින්දා මට දැනෙනවා නේද මේක හොඳයි කියලා කියන එක පළගෙට කවුරුත් තෝරගන්න බෑ. එයා අන්තිමට මොකද කරන්නේ? තමන්ගේ කෙලෙසිය නිසාම දුකට පයින්නවා. මේ පැත්තට පයින්නවා. මෙහාට පයින්නේ තමන් තුල දුක හදාගන්න ශේත්‍රය හඳුනගත්තේ නැති හින්දා. ඉතින් බාහිර රාත්‍රිදී මුතුමැණික් වලට තණ්හා කරලා ගැටෙන දුවා දරුවන්ට තණ්හා කරලා ගැටෙන සතුටු වෙන අපි පළගෙඩියක් අතර වෙනසක් තියෙද කියලා බලන්න. වෙනසක් තියෙද? පළගෙඩියට යම් වෙලාවක තේරුනොත් ඒක වටිනවා කියලා ලස්සනයි කියලා හොඳයි කියලා තේරෙන්නේ මට නේ කියන්නේ. හැබැයි එතන තියෙන පවිතු ස්පර්ශයක් කියලා එතකොටම තේරෙයි. ස්පර්ශය හමන කියලා දෙනක් වගේ කියලා තේරෙයි. නමුත් වටිනාකම දැනෙන්නේ අපිටයි කියලා එක නොතේරුණොත් මොකද වෙන්නේ? අපි ප්‍රමින එක නවත්තන්න බෑ. මේ පැත්තට ගන්න දුවන එක නවත්තන්න බෑ. ඒ හින්දා මේ දුක නතර කරන්න නම් මේ කලගැටියගේ ඇගේ ගින්න ස්පර්ශ වෙන එක නතර වුණොත් විතරමයි පිච්චෙන එක නතර වෙන්නේ. දුක එන එක නතර වෙන්නේ නේ. එහෙම දුක එන එක නතර වෙන්න නම් එයාට තණ්හාව ඉක්මව ගන්න වෙනවා.
එහෙනම් තණ්හාව හික්මව ගන්න නම් එයා දකින්න වෙනවා මේ දුක ඇතිකරන්න මේ තණ්හාව ඇත්ත නොදන්නාකම නිසා තමන් තුළ මේක යෙදෙන්නේ කියන එක. එදාට මේකට එන්නේ නැහැ. ඒ නිසා අපි විදර්ශනා කරන්නත් ඕනේ. දරුවා කියලා පේනකොටම සිහි වෙනකොටම ඕගොල්ලෝ දන්නවා දැන් කොහොමද අර පළඟැටියට පහන් දැල්ල උපමා කරලා තබාගන්නේ. එයාටයි වටිනාකම පේන්නේ වගේ මේ රූපේ දරුවා හැටියට පේන්නේ කාටද? තමන්ටයි කියලා තමන් හොඳට දන්නවා. එතකොට දැන් මොකද කරන්න ඕනේ? පළඟැටිය වගේ දරුවා කියලා පැනලා දුක් වෙනවද? නැත්තම් ඇහැ පිරිසුදු කරගන්නවද කියන එක තමන් අතේ තියෙනවා. එතකොට එයා හොඳට පෙන්නුවොත් ඒ රූපේ දරුවා හැටියට පෙනෙන කම පෙනෙන්නේ මටනේ. පෙනෙන කම හැටි පෙනෙන්නේ මට කියලා නිකන් නතර වෙන්නේ නැහැ. හොඳට දිගහැරලා පෙන්නනවා. මේ ධර්මයේ එහිපස්සිකෝ කියලා කියන්නේ මෙහෙන්ද මෙහැවිලා බලන්න කියලා කියන්නේ ඕනම කෙනෙකුට මේ න්‍යායයට නෑ බෑ කියන්න බෑ. තමන්ම දිගහැරලා පෙන්නනවා ඊට පස්සේ. දරුවා කියලා පෙනෙන්නේ මටනේ කියන තැනකින් නතර කරන්නේ නැහැ. ඒක ඇති වෙච්ච හැටිත් පෙන්නනවා. ඇස් ඉදිරි පිටට ආපු වස්තු එකින් එක තැන දරුවා කියන කෙස් ටිකටද ලොම් ටිකටද නිය වලටද දත් වලටද හමටද මස් වලටද රූප ටිකේ ඔක්කොම ටික පෙන්නනවා එකින් එක දරුවා කියලා කියවනම් මේ කොටස් තිබ්බේ. ඒකත් හොඳට විවර කෙරුවා. ඒකද හැදුණු හේතුවක් වෙනවා. කාන බොන පාන් කවුරු බත්තැටේද දරුවා පාන් කෑල්ලද කවුරු යටේද දියපරැල්ලද මේවා තමයි හැදුනේ. පෙන්නලා ඔය රූපයටයි ඇත්ත නොදන්නා කම නිසා තණ්හාව ඇති වෙන විදියට දරුවා කියන තැනක සිටින් කිරින් කළේ. ඒ රූපයත් මෙහෙම හිතපු දෙක ගතියක් කියන දෙකම හින්දා නේද මේ රූපේ පෙනෙනවා කියන කම මන්ත්‍රය නිර්මාණය වුනේ. මේ වැරද්ද නේද දුකට මාව ගෙනාවේ කියලා හොඳට පෙන්වනවා. එතකොට එයා දන්නවා දුක කියන එක හදපු භෝගයක හදපු ගහක ඵලයක්. මම හදාගත්ත ශේත්‍රීය ඵලයක් කියලා දන්නවා. දැන් නිවන පිළිබඳ ඒ ප්‍රශ්නයක් ඇත්තම නැහැ. දුකේ නිරෝධය පිළිබඳ ප්‍රශ්නේ ඉදීම එහෙම මොකද්ද? එහෙනම් දුක ඉපන් දුක වගා නොකොට යුතුයි. එච්චර කෙටියි. මොකද්ද ඒකට කරන්න තියෙන්නේ? මේ රූපය ආරම්භය තණ්හාව ඇති වෙන විදිහට දරුවා සත්‍ය පුද්ගලයෙක් කියන කම සහ මේ කියන දෘෂ්ටි ඇති වෙන විදිහට සිතින් කියින් නොබලොත් මේ රූපේ කෙනෙක් කියන දැකීම ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා දුක් නැති කිරීමේ ප්‍රතිපදාව ගැන කිසිදු සැකයක් යාලේ හිටින්නේ නැහැ. මොකද්ද? එහෙනම් මම කරන්න ඕනේ මොකද්ද? මේ රූපේ පිළිසිඳ දකින්නේ. ඒක ගෙනියනවා නුවණ වෙනස් නොවන තැන දක්වා මේ රූපය පිළිසිඳ දැකීමේ එළඹ සිටින තැන දක්වා ආවහම අවිද්‍යාව ශේෂයක්වත් නැති වුණොත් සංකාරය නතර වෙනවා. තණ්හා ගති වෙන විදිහට සිතින් කියින් කරන එක නතර වෙනවා. එහෙම වුණොත් දරුවා දකින්නවා කියන තැනකින් දරුවා බලනවා කියන තැනකින් ඇහැ උපදින්නේ රූපේ උපදින්නේ මේ ප්‍රශ්නේ දෙනවා කියලා දන්නවා. ඒ හින්දා ඕගොල්ලෝ එක තැනක ඉඳගෙන ඉන්නකොට සිහි වෙන ආරම්භ වටිනාකමට සිහි වුණත් එහෙම රත්තරන් කියලා තියෙවුණු රත්තරන් මෙච්චර වටිනවා කියන එක දැනෙන්නේ මටනේ. එන්න එකම න්‍යායය. ලෝභ සහගත අරමුණේ වෙන්නත් පුළුවන්, ditthi සහගත අරමුණේ වෙන්නත් පුළුවන්, මෝහ සහගත අරමුණේ වෙන්නත් පුළුවන්, ද්වේෂ සහගත අරමුණේ වෙන්නත් පුළුවන්. ඕනම තැනක බාහිර වස්තුව හොඳ බවටද හොඳ නැති බවටද වටිනාකමටද ප්‍රහත් පුද්ගල භාවයට තේරෙන්නේ Taman දන්නවා මටයි එහෙම තේරෙන්නේ. එතකොට එහෙම පෙනෙන්නේ Tamanට එහෙම පෙනෙනකම හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා පෙන්නන්න. එතකොට ඕගොල්ලෝ කිසි වෙලාවක සත්‍යෝ නැහැ පුද්ගලයෝ නැහැ කියලා අන්තකට කියන්නේ නැහැ. සත්‍යයේ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියලා දැසගන්න. ඕකට තමයි ඕගතරම සූත්‍රය පෙන්නන්නේ. ඕගේ ඇතුලේ ගිලුනේත් නැහැ. එහෙම නැතිනම්
ඒක ඇතුලේ වෑයම් කළේ නැහැ. ඕකේ තුල ඉන්න වෑයම් කළේ නැහැ. ඕකේ තුල පිහිටා හිටියේ. මේ ලෝකේ ඇත්ත වෙලා ඔහේ හිටියෙත් නැහැ. ලෝකේ තුල මිදෙන්න දුක මිදෙන්න වීර්යය කළේ නැහැ. ඕගොල්ලෝ ලෝකේ ඇති වෙන්න කොහොමද නැති වෙන්න කොහොමද කියන එක විතරද බලන එකට ආස්පෙක්ෂය. දුක ඇති වෙන්න කොහොමද නැති වෙන්නේ කොහොමද කියන එක විතරද එච්චරයි කරන්නේ. අන්න ඒ විදිහට මෙනෙහි කරන එකට කියනවා චතුරාර්ය සත්‍ය මොනින් මෙනෙහි කරනවා කියලා. ඕකටම කියනවා විදර්ශනා කරනවා කියලා. කොහොම පැය භාගයක් ඉන්නවා නම් පැය භාගය පුරාවට සිහි වෙන අරමුණු ටිකට සිහිය ඇතුව යට වෙන්නේ නැතුව එහෙම අරමුණ එහෙම දැනුමක් Taman තුළ ඇති උනේ කොහොමද කියන එක පෙන්නන්න. එච්චරයි. හැම තැනකම මිම්ම තියාගන්න හිස් ඉඩමයි හම්බුනේ කියන තැනක. සත්ව පුද්ගල නොවන වටිනා නොවන ආයතන ටිකකට මෙහෙම හිතපු කම හින්දායි මට දැනෙන්නේ. ඇස් ඉදිරියට ආවේ රූපයක් විතරයි. ඒ රූපෙට ටීවී එකේ පෙනුනේ ඇස් ඉදිරියට රූපයක් විතරයි. ඒ රූපෙට අහවල නළුවනේ කියලා අපි විතරයි අපි හිතන්නේ. මම හිතපු එකයි ඒ පෙනුන එකයි දෙක එකතු කරලා අහවල කෙනානේ කියලා දැනුමක් ආවා. ඇස් ඉදිරියට ආවේ හිස් රූපයක්. අපි සත්‍යය කියලා හිතන්නේ. සත්‍ය පුද්ගලයෙක් කියලා අපි හිතුවාම ඒ රූපෙට මම සත්‍ය පුද්ගලයෙක් කිව්වම ඒ රූපෙ පුද්ගලයෙක් හැටියට මට පේනවද? ටීවී එකේ තියෙන රූපේ පුද්ගලයෙක් හැටියට මට පේනවා. මට පේනුනත් රූපිය ඇත්ත බලන්න. ඒක නෙමෙයිද මේ වෙලාව තියෙන්නේ. අපිට එහෙම පේන්නේ හින්දානේ අපි නැවතත් ඒ දිහා බලන්නේ. අපිට රූප සත්වය හැටියට පේනුන නැත්නම් අපි ටීවී ගෙවලට වැඩක් නැතිව. ඒ කියන්නේ අවිද්‍යාව නැත්නම් ටීවී වැඩක් නැහැ. අවිද්‍යාව තියෙන හින්දා අවිද්‍යාව තණ්හා තියෙන හින්දා රූප ආහනේ ගොඩාක් වටිනවා ගොඩාක් ගන්න. අවිද්‍යාව තණ්හාව නැතුණු කාරවල දිගට දාවතිය කුණු ගොඩවල ටීවී වගේ. ඒ රූප ටිකක් තියෙන්නේ වැඩක් තියෙන්නේ. එතකොට ඒ සිද්ධිය හොඳට නැති ඕගලන්ට ඕන නම් ඇස් ඉදිරි පිටට ආපු රූපය හොඳට බලන්න. අපි පුඩියන් මම දැක්ක හොඳට දක්ෂව විස්තර කරලා පෙන්නනවා. මේ කරන්නේ මේ ඇයි මේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ධාතු ආයතන මේ තරම් බෙදලා පෙන්නන්නේ? ඇයි මේ ධම්මසංගනේ ප්‍රකරණය කියලා ප්‍රකරණ අරගෙන මේ රූපකාණ්ඩ කියලා කාණ්ඩ අරගෙන මේව ලිහලා පෙන්නන්නේ? ඕගලන්ට හම්බුනේ මෙන්න මේ වගේ ශුන්‍යත ශේස්ත්‍රයක් කෙලස් ටික කිනි ඕගොල්ලෝ දුක නිර්මාණය කරගත්තේ කියන එක පෙන්නන්නේ. ඔය පළගැටියාගේ දේ රූපවාහිනිය උපමා ටික ළඟ තියාගෙන ඉඳගන්න භාවනා කරනවා. ඇස් ඉදිරි පිටට එන්නේ රූපවාහිනිය තිරේක ඇස් ඉදිරි පිටට එන්නේ සත්ව නොවන පුද්ගල නොවන වර්ණ සටහන් මාත්‍ර චිත්‍ර මාත්‍රය. ඒකට පුද්ගලයෙක් කියලා හිත මෙහෙවල ඕගොල්ලෝ බැලුවාම බලවත් එක්කම පේනවා. මෙහෙවල බැලුවාම ඒ රූපයේ පුද්ගලයෙක් කියන හැඟීම ඕගොල්ලන්ට ඇති වෙයි. ඕගොල්ලන්ට ඒ රූපය කෙනෙක් කියන හැඟීම ඇතුව ඕගොල්ලෝ පරිහරණය කරද්දී රූපය අතහරින්න බලන්න. ඒ විදිහමයි මේ රූපයට හිත මෙහෙවල ටීවී එකේ වගේ දාන නම කියලා බලනකොට දැන් මේ මන් දිහා බලාගෙන ඉන්න පුළුවන්. මගේ පැත්තෙන් දැන් චිත්‍රපටිය බලනවා. මේ පැත්තෙන් තියෙන ඩිස්ප්ලේ එකේ තියෙන රූප. එහෙම වෙද්දිත් මම නොවන රූපේ. මේ දැන් මට සත්‍ය පුද්ගලෝ පේනවා. මට පේනවා. ඒ කියන්නේ කෙනෙකුට ඒ ශුන්‍යත ස්කන්ධ ටිකට සත්‍ය පුද්ගලයා කියන කම මම බැලුවම ටීවී එකේ වගේ පෙනෙන්න ගමම මට මේ කෙලෙස් එක ජීවත් වෙන්න පුළුවන්. දැන් මට පේනවා මේ පුද්ගලයා හෙලවෙනවා බනහන ඉඳගෙන ඉන්නවා. මට මෙහෙම පෙනෙද්දි ටීවී එකේ රූපෙ තියෙනවා. හැබැයි මට පේනවා. ඕගලන්ට පේනවා මේ කෙනෙක් බන කියනවා. කෙනා කෙනාට පේනවා. හොඳට මතක තියාගන්න මේ පෙනෙන සිද්ධියයි අපිට ලෝකේ කියන්නේ. මේ ලෝකේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ බබයක්ම ශරීරය. ඒකයි ටීවී එක ඇතුලේ ඉන්න මිනිස්සු ලෙඩ වෙලා දුක එනවනේ. ඒ මිනිස්සු මරුණාම දුක එනවනේ. ඒ ටීවී එකේ මිනිස්සු ඉන්න තැන ජාති ජරා මරණ දුක්, ප්‍රිය විප්‍රයෝග දුක්, අප්‍රිය සංප්‍රයෝග දුක් විඳිනවද නැද්ද? ඒ දුක්ඛ සත්‍යයට අයිතිද නැද්ද? අයිති නම් ඒ දුක නිර්මාණය කරගත්ත එක නෙවෙයි.
ඉතින් ඒ සිද්ධිය මේ සිද්ධිය වෙනස්ද? ඔය වගේ මෝඩකමින් ඉවත් වීමම මේ ලෝකෙන් නිදහස් වීමම නිවන කියලා දකින්න. මේ කය මමම වෙලා මේ පුද්ගලයෝ වෙලා මේ මගෙන් මම නිවන් දකින්න. මේ පුද්ගලයන්ගෙන් මිදලා යන්න. මේ ලෝකේ දුෂ්ටකම ඇත්තලා දුෂ්ට ලෝකේ ඉන්න නම් හොඳ නෑ කියලා මිදලා යන උත්සාහවත් වෙන්න එපා. අපිට වෙන්නේ බලන්න මේ ලෝකේ මොනතරම් හතුරු දින්න මොනතරම් පූර මිනිස්සු දින්න මොනතරම් දුෂ්ටද කියලා අපි ඇඟිල්ල දික් කරන මේ දුෂ්ට ලෝකෙ මිදලා යන්න හදනවා. හැබැයි දුෂ්ට ලෝකය ඇති කරපු කමේ දුෂ්ටකම පේන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. නමුත් මේ වගේ ලෝකයක් හදපු කෙලෙස්යක යටත් උඩ කලකිරෙන්න ඕන. ඉතින් විදර්ශනාව කියලා කියන්නේ ඒ භාගය කියන්නේ මොකක්ද? ඔයගලන්ට පුරුදු වෙන්න සිහි වෙන හැම වස්තුවක්ම හඳුනාගන්න මොකද්ද? වටිනාකම දැනෙන්නේ මට. මේ විදිහට පෙනෙන්නේ මට. පුද්ගලයෙක් කියලා දැනෙන්නේ මට. කියන එකෙන් බලන්න. ඔබ පයින් එපා. ඇත්තට මේ කෙනෙක් තමයි කියන තැනකින් ඒ පැත්ත ඇත්ත කියලා තීන්දුව తీරන ගන්න යන්න එපා. ඒ පැත්ත වටිනාකමින් අරගෙන හොයන්න ගවේෂණය කරන්න යන්න එපා. මෙහෙම ආශ්‍රවෙන්ද බලවත් ගුරුව තියෙන්නම මේ පැත්තේ කියලා. නමුත් මේක ආශ්‍රය ක්ෂය කරන්න ඕන. එහෙම පෙනෙන්නේ මට වටිනාකම දැනෙන්නේ මට කියලා පෙන්නන්න බාහිර පැත්තේ කෙනෙක් හිටියම වටිනා දේවල් තියෙනවමයි කියන ගතිය ගෙවෙන. සීලාශ්‍රව කියලා කියන්නේ මේ පෙනෙන ඇහෙනදී ඇස් ඉදිරි පිටට පෙනෙද්දිම වටිනාකම යෙදෙන්නේ. ඇස් දෙකට පෙනෙද්දිම සත්පුද්ගල භාවය පෙනෙන්නේ. ඒ කියන්නේ එයා සත්පුද්ගල භාවයට හිතුවා. එයා දන්නවා මම හිතුවින්ද මට මෙහෙම තියෙනවා. මෙහෙ තියෙනවා කියලා බාහිර පැත්තට නැඹුරු වෙන්නේ. ඒ හින්දා මේවා කැඩෙනකොට බෙදෙනකොට සත්තු මරන පුද්ගලයා කරන කියන දුක එන්නේ නැහැ යාට. එන්න ශේස්ත්‍රයක්. ඒ හින්දා මේ ධර්මය පුරා වටි මේ න්‍යාය අහගන්න නැතුව අපි සසර පුරා දුක් විඳාය. ඒ හින්දා ඔයගොල්ලන්ගේ ජීවිතයට පිටක් ඉස්සරහ කරගන්න කියන මතක් කරනවා. මේ ක්‍රමය ඔයගොල්ලෝ කළොත් නොබෝ දවසකින් තමන්ගේ ජීවිතයට පුදුම සහනයක් දෙනවා. ඒ වගේම පුදුම සතුටක් දැනේ. සසර ගෙවා ගන්න මාර්ගයකට අවතීර්ණ වෙන්න පුළුවන් නේද කියලා. ඒ සඳහා කරන්නේ ඔබ කියන එක විතරයි. මේ ඔබ තුලම ඔබ දකින්න හදන ක්‍රමය දුන්න. ඔය විදිහට විදර්ශනා කරන්න ටිකක් නතර කරලා විදර්ශනා කරන ගමන් එහෙමම සතු නිමිත්තට බලන්න සිහිය ආනාපානසතිය වඩලා. සිහිය ආනාපානසතිය වඩලා හිතාමතාම ටිකක් නතර කරලා සිහි වෙන අරමුණු ඔය වගේ විදර්ශනා කරනවා. ආයත් ඒක හිතාමතාම නතර කරලා ආයත් ආනාපානසතිය වඩනවා. මේ සම්මති දර්ශන දෙක යුගලත්ව කරනවා. හිත දුවන ගතිය වැඩි නම් සමත නිමිත්තට දෙන කාලය වැඩි කරන්න මෙනෙහි කරන එක අඩු කරන්න. හිත හොඳට සති නිමිත්ත තියෙනවා නම් මෙනෙහි කරන ගතියට දෙන කාලය වැඩි කරන්න සති නිමිත්තට දෙන කාලය අඩු කරන්න. නමුත් මේ කාලේ වැඩි වශයෙන් සති නිමිත්තෙදි තියාගෙන ආනාපාන සතිය හෝ චිත්ත සමතය පැත්ත වැඩිපුර බල යුතුයි. කාලයක් යනකොට ඉබේ සිහි වෙන්නේ නැති වෙයි. ඒ වෙලාවේදී සිහි කරලා බලන්න. සිහි කරනකොට සිහි වෙන්නේ සිහි කරනකොට ඒ බාහිර පුද්ගලයා සත්‍යවල සිහි කරන්න පුළුවන් නම් ඒ අමුයිතා. සිහි වෙන්නේ සිහි වුණේ නැහැ කියලා ප්‍රශ්නේ හැදිලා නැහැ. තාම දරුවා සිහි කරලා බලන්න. සිහි කරනකොට යස අගේට ඉන්න ළමයව සිහි කරගන්න පුළුවන් නම් තාම ප්‍රශ්නේ එතනයි. ඒද සිහි කරන්න හැදුවොත් මොන සිහි කරනකොට රූපේ සිහි වෙනකොට රූපයත් එක්කම මේක සතර මහා ධාතුයි කියන ගතියම දැනෙනවා. කියන මට්ටමට එනවා. සිහි කළා රැවටෙන්නේ නැහැ කියන තැනකින් සිහි වෙන්නේ සිහි කෙරුවොත් අරුවම සිහි කරගන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නේ එහෙමමයි. මොකද බාහිර වස්තුව එහෙම පෙන්වන කම දාන තියෙනවා කියන එක. ටීවී එකේ තියෙන වර්ණ සටහනක් විදිහට හිත තබලා ටීවී එක දිහා බලන්න පුළුවන් දවසක් තියෙනවද කියලා බල ටීවී එක දාන්න භාවනා කරන්න ඒ දිහා බලන්න පුද්ගල භාවයට පෙනෙන්නේ නැද්ද තාම කියලා. තාම පෙනෙනවා ප්‍රශ්න තියෙනවා තාම පෙනෙනවා. තාම ඇත්ත පෙනෙනවා.
ඕගොල්ලෝ ටීවී එක දිහා පුද්ගල භාවයේ චුට්ටක්වත් නොපෙනෙන විදිහට ඒ රූපය බලන්න හිත තබන්න පුළුවන් වුණොත් මේ ලෝකෙ එකම රූපයක් පෙන්නලා ඔයගේ ඔබේ රාගය ඇති කරවන්න බෑ. රූපයක් පෙන්නලා ද්වේෂය ඇති කරන්න බෑ. එතකොට අසභ්‍ය රූපයක් පෙවුනහම රාගාදී අරමුණු ඇති වෙනවා කියන්නේ මේ රූපයක් නිසා කැළඹෙන මනස. එදාට කැළඹෙන්නේ නැහැ. ඔබේ මනස කලබල කිසිදු රූපයකට බෑ. අන්න ඒ මට්ටමට આવුත් කාවුනේ ඔබ නිදහස් වෙනවා. ඔබ අනාගතයි. හැබැයි ඒ මට්ටමට පෙනෙනකොට වෙන දේ දන්නවද? පෙනෙන දර්ශන ඔය මට්ටමට එනකොට මේ පැත්තෙන් ඕගොල්ලෝ මේ කයි මිදෙන. මේ කය තමන් වෙන්නේ නැහැ. ඇහැට මේමින්ම අද ඇත්ත වෙලා තියෙන්නේ මේ කයේ විඥානය බැඳලා ඉඳලා. මේ කය ඇත්ත වෙලා ඉඳලා. ඔයගොල්ලන්ට පෙනෙන දර්ශනය ටීවී එකේ පෙනෙන වර්ණ සටහන් මාත්‍රය චිත්‍ර මාත්‍රයක් වෙනකොට මේ කය හරියට ගැරන්ඩියක් හැවෑ ගියා වගේ ඔයගොල්ලෝ මේ පැත්තේ මේ කයත් අතහැරෙනවා. මේ පැත්තෙන් තමන් මේ විදිහටම තමන්ව පෙනේ. හැබැයි මනෝමය කයයි. මේ ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙන සියලු අංගපසක තියෙන ඔබේ ජීවිතේ එදාට මනෝමය දෙයක්. රැක් එකේ ඉඳලා තියෙන කමිසේ තමන්ගේ ජීවිතය නෙමෙයි ආත්මය නෙමෙයි කියලා ඔයගොල්ලෝ දන්නවා. අවස්ථාවටයි අපි ඇඳගන්නේ කියලා දන්නවා. ආපහු ගලවලා තියෙනවා. ඒ වගේ ඔබට මේ රූපයේ වර්ණ සටහනක් වුණොත් ඔබට මේ කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපය ඇඳුමක් විතරක් නෙවෙයි. ඔබ සිහි ඇතුවම තමන්ගේ මනෝමය කයේ අත මේ අතට බහලා මේ අත පරිහරණය කරයි. පස්සේ කප්ස ගලවලා එළනවා වගේ තමන්ගේ පරිබාහිර වෙනවා මේ ජීවිතේ. කියන තැනකට ඔබේ. එහෙම නැතුව සතර මහා ධාතු රූපය කොමුණාම විඥානේ නිරුද්ධ වුණාම කොමු වෙලා පණුව ගහන්න පුළුවන් මේ රූපය. ජීවත් වෙද්දිම කොමු වෙලා පණුව ගහන්න පුළුවන් රූපය. මම වෙලා ඔබ අනාගාමී වෙන්නේ. ඒ කය මම වෙලා මේ කොමු වෙන පණුව ගහන කය මම වෙලා ඒ මම නිවන් දකිනවා නම් ඔබේ නිවනට පණුව ගහනවා. ඇයි? ඔබ නිවන් දකලා තියෙන මේ වගේ කයක ඉඳගෙන ඒ නිවන් දක ඔබට පණුව ගහනවා. ඒ හින්දා එහෙම වෙනවා. ඔබ හොඳට මතක තබා ගන්න රොකට් එකක් වගේ. රොකට් එකක් මුලින් යන්නේ උඩට විශාල කෑලි වැලි ගොඩාක් එක. ටික දුරක් යනකොට ඔන්න කෑලි වල එක කොටසක් අතහරිනවා. තව ටිකක් උඩට යනකොට තව කොටසක් අතහරිනවා. තව ටිකක් යනකොට තව කොටසක් අතහරිනවා. සමහරවිට අදාළ ඉලක්කයට චූටි කැමරාවක් වගේ එකක් විතරයි යන්නේ. ඒ වගේ අතපය හතරම තියෙන ඇස්කම් දිවනාස ශරීරය තියෙන ආයතන හයක් තියෙන කනපන ආහාරය නැතුණු ඕදාරික කයක් ඇති ඔබයි නිවන් මාර්ගට අවතීර්ණ වුණේ රොකට් එකක් වගේ. ටික දුරක් යද්දී කබලින්ක ආහාරයෙන් යුක්ත රූපය අතහරිනවා. ටික දුරක් යනකොට මනෝමය මට්ටමේ රූපය අතහරිනවා. ටිකක් වෙලා යනකොට සංඥාවේ මට්ටමේ රූපය අතහරිනවා. ඔබ කෙලෙස් අඩු වෙන ස්කන්ධයන් ඔබේ ජීවිතයේ වෙන ප්‍රමාණය අතහැරෙනවා. කෙලෙස් වැඩි වෙන්න ඔබට උරුම වෙන ශේස්ත්‍රය වැඩි. කෙලෙස් අඩු වෙන්න ඔබ දිට්ඨ ධම්මව කිරණිගේ මේ නිසා. ඔබ යම් දවසක කිසි දෙයකට වහල් නැති නිවහල් කිසිවක බැඳුණු නැති කිසිවක් හා නොගැටුණු තැනකට එනවා. ඒ කියන්නේ කිසිදු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයක් එක්ක තමම එක්ක ඒබඳු ස්කන්ධයකුත් නැති තැනකට එනවා. සිහි නුවණ ඇතුවම චිත්තචෛතසික ටික දානම උපදිනවා නිරුද්ධ වෙනවා කියන තැනක තෝගොල්ලු නිරායාසයෙන් ඒ හැම සිද්ධියකදීම එතෙන්ට එන එක දෙයයි මේ කාය පරිහරණය කරනකොට කායගත සතිය තියාගෙන ඉරියව් පවත්තන්න මම යනවා නෙමෙයි කනබුන ආහාරයෙන් යුක්ත රූපය කාය සුඛකරන පෞත්‍ර සිතේ චේතනාංශං ඒතොන්නේ මේ කය මම කියලා මටනේ පෙනෙන්නේ එච්චරයි කෙටියෙන් ගන්න. එහෙම පෙනෙන එකට හේතු අරලා දෙන්න. ටීවී එක රූපේ උපමා කරගෙන තියාගන්න. පළඟටියගේ සිද්ධිය උපමා කරගෙන තියාගන්න. මට මෙහෙම පෙනෙන්නේ.
කියන තැනක යනවා. එතකොට දන්නවා මෙහෙම පෙනෙනකම ඇති උනේ මේ රූපයට මෙහෙම කෙලස් ටිකක් එකතු කරපු නිසායි කියලා දන්නවා. මේ මමමයි කියන තැනක හිතගෙන පය ගහලා නැහැ. එච්චරයි. ඒ මම නිවන් දකින්න හදනවා නෙමෙයි මේ කය මම කියලා පෙනෙන සිද්ධාන්තයෙන් මිදීමම නිවනයි. එයා හඳුනාගත්ත කෙනීම ක්‍රමය මොකද්ද? මම නිවන් දකින්න යනවා නෙමෙයි, මව සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් වෙන්න යනවා නෙමෙයි. මේ කය මම කියලා පෙනෙන කමින්ම පෙනෙන කම මිදෙන ක්‍රම තේරුණාද? ඒ සෝවාන්. පෙනෙන කමෙන් ටිකක් ගෙවනද? ඒ සකදාගාමී. මේ පෙනෙන කම මේ කය මිදීමම බැඳුණු තැනුනේ මිදෙන්න ඕන. හොඳට මතක තබා ගන්න මේ ස්පර්ශ ආයතන 6ට එහා පැත්තෙන් අප කවදාවත් මිදෙන්නේ. පෙනෙන දේ පෙර නොපිදීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කත් අපි මිදෙන්නේ නැහැ. ඇයි? බැඳිලා තියෙන්නේ ආධ්‍යාත්මික පැත්ත නිසා. ඒ දර්ශනය ආධ්‍යාත්මික පැත්තෙන් ලෙහා ගන්න අපිට උපකාරයක් වෙනවා. ඔබ යම් දවසක මිදෙන්නේ ආධ්‍යාත්මික පැත්තෙන් කියන එක මතක තබා ගන්න. බැඳිලා තියෙන්නේ ඒ නිසා. ඒ බැඳීම ලෙහා ගන්න උපකාරයක් මේ දර්ශනය. ආධ්‍යාත්මික බාහිර මේ දෙපැත්තෙම ඔබ මිදිය යුතුයි. ඔබ බාහිරින් විතරක් මිදීම හොයන්න එපා. මේ අන්ත දෙකෙන්ම මිදීමම නිවනයි එක දකින්න ඒ විදිහට එහෙම ටිකක් විදර්ශනා කරන්න. අපි අදට දාන්න පස්සේ ඉවස්කා නතර කරමුනේ. ඕනනම් එහෙම කිව්වේ පැය විතර දාන්න පස්සේ ඔයගොල්ලෝ ටිකක් දාන්න බලලා ඇත්තටම අභ්‍යාස කරන්න. පැත්තකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ලියා ගන්න. එතකොට ඇති වෙන ප්‍රශ්න තියෙනවා අපි පැයක් විතර ප්‍රශ්න ගැහුවා තියෙනවා කතා කරමු.